තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස මෙහෙණින් වහන්ස ආදරණීය දරු දැරියනි. මූලික පිරිවෙනේ තුන්වන ශ්‍රේණියට අදාළ විද්‍යාව පාඩම් මාලාවේ පළමුවන සහ දෙවන විද්‍යාව පාඩම් මේ වන විට අපි ඉතා සාර්ථකව සාකච්ඡා කරලා ඒ පාඩම් වල අවසානයේ තිබුණු අභ්‍යාසවලට පිළිතුරු ලියලා අවසානයක් කරලා ඉන්නේ. අපි මේ පරිච්ඡේදයේදී තුන්වන ශ්‍රේණියේ මූලික පිරිවෙනේ විද්‍යාව පාඩම් මාලාවේ තුන්වෙනි විද්‍යාව පාඩම පරිසරයේ ගතික ස්වභාවය කියන ඉතා වැදගත් ජීව විද්‍යාත්මක පාඩම අධ්‍යයනය කරන්නයි හදන්නේ. පරිසරයේ ගතික ස්වභාවය. දැන් මේ පාඩම ජීව විද්‍යාවේ පාඩමක්. එතකොට මේක භෞතික විද්‍යාව වගේ රසායන විද්‍යාව වගේ ගණන් හදන්න ඒ දේවල් නැති වුණාට ඉතාම සංකීර්ණ විෂය කරුණු කිහිපයක් සමහරක් වෙලාවට අපිට ඍජු ලෙස එකපාරට දකින්න බැරි සමාජ විද්‍යාත්මක ජීව විද්‍යාත්මක කරුණු රාශියක් අන්තර්ගත ඉතා වැදගත් පාඩමක් තමයි මේ පරිසරයේ ගතික ස්වභාවය කියන මාතෘකාව. මේක තුල පරිසර විද්‍යානුකූල සංකල්ප රාශියක් අන්තර්ගත වෙනවා. ඒතර මේ පාඩම ටිකක් දීර්ඝ පාඩමක්. නමුත් හරිම වැදගත්. පරිසරය ගැන ජීවීන් ගැන අධ්‍යයනය කරන අපිට මේ පාඩමේ දැනුම හරි වැදගත්. මං හිතන්නේ මේ පාඩම මේ අධ්‍යාපනය හදාරන අපේ ගරු ස්වාමීන් වහන්සේලාට මේ අපේ දරුවන්ට පමණක් නෙවෙයි. මං හිතන්නේ අපි මේ සමාජයේ හැමදෙනාම මේ පාඩමේ තියෙන විෂය කරුණු ටික දැනගෙන ඉන්නවා නම් අපි මේ පරිසරයට ආදරය කරන කට්ටිය බවට පත් වෙනවා. ආදරය කරන පිරිසක් බවට මේ පරිසරය රකින්න පිරිසක් බවට පත් වෙනවා. මොකද මේකේ තියෙන කරුණු මොකද මේ පරිසරය තමයි අපේ ජීවිතය. අපේ පැවැත්ම තහවුරු වෙන්නේ අපේ පරිසරය තුල. අපි ජීවත් වන පරිසරය අපිට අහිතකර අන්දමට වෙනස් වෙනවා නම් එවැනි අහිතකර පරිසරයක් තුල අපේ පැවැත්මක් තහවුරු වෙන්නේ නැහැ. ඒක නිසා මේ පාඩම අපි ක්‍රමානුකූලව සරල කාරණා වලින් පටන් අරන් අවසානයේ ක්‍රමක්‍රමයෙන් ගැඹුරු කාරණා වලට විහිදුවන එනමුත් ගැඹුරු සංකල්ප තියෙන හැබැයි ඒවා හරි ලස්සනට ඉගෙන ගන්න පුළුවන් පාඩමක්. ඒ නිසා මම ආරාධනා කරනවා අපේ ගෞරවයෙන් අපේ ස්වාමින් වහන්සේලාට ඒ වගේම දරුවන්ටත් මේ පාඩමේ පරිච්ඡේද ගණනාව පුරා අඛණ්ඩව රැඳී සිටින්න. ඉදිරියේදී අපි මේ පාඩමේ පරිච්ඡේද ගණනාවක් කරන්න නියමිතයි. ඒ පරිච්ඡේද ගණනාව පුරාම අඛණ්ඩව රැඳී සිටිනවා. සමස්තයක් ඇටියට මේ පාඩම එකතු කරගෙන බලන්න කොයිතරම් අපේ ජීවිතවලට සමාජ විද්‍යාත්මකව පරිසර විද්‍යාත්මකව ජීව විද්‍යාත්මකව මේ පාඩම වැදගත් වෙනවද කියලා. ඒතර අපි ගත්තොත් එimhe පරිසරයේ ගතික ස්වභාවය. දැන් මේ රූප සටහන බැලුවම අපිට පේනවා. මේ එකම රූපේ කොටස් දෙකක්. දැන් බලන්න මෙතන මේ ගතිකයි කියන්නේ මොකක්ද? ගතික කියන්නේ වෙනස් වන සුළු කියන එක. පරිසරයේ ගතික ස්වභාවය කියන්නේ පරිසරයේ වෙනස් වන සුළු ස්වභාවය. අප ජීවත් වන පරිසරයේ සෑම මොහොතකම වෙනස් වෙනවා. අප ජීවත් වන පරිසරයේ සෑම මොහොතකම වෙනස් වෙනවා. සමහරක් වෙලාවට එක් මොහොතක සිදුවන වෙනස් වීම අපිට දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් වෙනස් වෙනවා. කාලගුණය වෙනස් වෙනවා. පරිසර උෂ්ණත්වය වෙනස් වෙනවා. වායුගෝලීය පීඩනය වෙනස් වෙනවා. පසේ සංයුති වෙනස් වෙනවා මේ හැම මොහොතකම. වාතයේ සංයුති වෙනස් වෙනවා. ලැබෙන හිරු එළිය ප්‍රමාණය වෙනසක් වෙනවා. ගතිකයි මේක. වෙනස් වන සුළුයි. මේ ගතික කියන වචනේ තේරුම වෙනස් වන සුළුයි. දැන් මේ රූප රාමුව බැලුවම අපිට පේනවා මේ පැත්තේ අපිට පේනවා තියෙන පරිසරය. මේ පැත්තේ ඊට හාත්පස වෙනස් පරිසරයක්. ඇතැම් විට මේක එක කාලගුණික තත්වයකදී තියෙන පරිසරයක්. මේ ඊට හාත්පස වෙනස් කාලගුණික එකම පරිසරයේ වෙනස් ගතික ස්වરૂප. අන්න හරි ලස්සන රූපයක්.
පරිසරයේ ගතික ස්වභාවය දකින්න. පරිසරය හැමදෑම එකම විදියට ඒකාකාරව තියෙන දෙයක් නෙවෙයි. පරිසරය වරින් වර වෙනස් වෙනවා. සෑම මොහොතකම වෙනස් වෙනවා. කාලෙන් කාලෙට වෙනස් වෙනවා. කාලෙන් කාලෙට වෙනස් වෙනවා. සෑම මොහොතකම වෙනස්. ඒ ගතික පරිසරයේ වෙනස් වන සුළු පරිසරයේ අඛණ්ඩව ජීවය රඳවා ගන්න නම් පෘථුවිය මත ජීවීන්ගෙත් ඊට ගැළපෙන ආකාරයේ වෙනස්කම් සිදු විය යුතුයි කියලායි චාල්ස් ඩාවින් තමන්ගේ පරිණාමවාදයේදී කියන්නේ. ඔය කියනවා පරිසරයේ ගතිකයි සෑම මොහොතකම පරිසරය වෙනස් වෙනවා. ඒ වෙනස් වන පරිසරය තුල ජීවය අඛණ්ඩව පවත්වන්න නම් ජීවීන් තුලත් ඒ වෙනස් වන පරිසරයට ගැළපෙන ආකාරයට වෙනස්කම් සිදු වෙන්න ඕන. චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදයේ සරල අදහස ඒකයි. ඔය කියනවා යම් ජීවී කොට්ටාසයක් ඒ වෙනස් වන පරිසරයට අනුකූලව වෙනස් වෙන්නේ නැත්තම් ඒ ජීවී කොට්ටාසයට පරිසරයේ පැවැත්මක් ඉතුරු වෙන්නේ නැහැ කියලා. වඳ වෙලා යනවා කියලා. හරි. ඉතින් මේක ගැඹුරු සංකල්පයක්. අපි හිමීට බලමු. අප ජීවත් වන පරිසරය අපට නොදැන්න වෙනස් වීම් රාශියක් නිරතුරුව අඛණ්ඩව සිදුවෙමින් පවතී. හැම මේ අපි මේ ඉන්න මොහොතේ දැන් අපි මේ පාඩම ඉගෙන ගන්න මොහොතේ අප මා වටා තියෙන පරිසරය ඔබ වහන්සේලා මේ දරුවෝ වටා තියෙන පරිසරය විවිධාකාර වෙනස්කම් වෙනවා. අජීවී ද්‍රව්‍ය වල වෙනස්කම් වෙනවා ජීවී ද්‍රව්‍ය වල. මොනවද අජීවී ද්‍රව්‍ය වල මං කිව්වේ? වර්ෂාව ඇති වෙන්න පුළුවන්. හිරු එළිය වැඩි වෙන්න පුළුවන්. හිරු එළිය අඩු වෙන්න පුළුවන්. සුළං පීඩනය වෙනස් වෙන්න පුළුවන්. සුළං ගමන දිශාව වෙනස් වෙන්න පුළුවන්. උෂ්ණත්වය අඩු වැඩි වෙන්න පුළුවන්. ආර්ද්‍රතාවයේ වායුගෝලයේ ජල වාෂ්ප ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. පසේ සංයුති වෙනස් වෙන්න පුළුවන්. වායුගෝලයේ සංයුති වෙනස් වෙන්න පුළුවන්. විවිධාකාරයේ වෙනස් වීම අපේ පරිසරයේ ගතිකයි. ඒ අජීවී ජීවී පද්ධතිවල මේ මොහොතේ ඉන්න ජීවීන් තව මොහොතකින් මිය යන්න පුළුවන්. අලුත් ජීවීන් බිහි වෙන්න පුළුවන්. එක් ජීවියෙකු තමන්ගේ එක් ජීවන අවධියක සිට තවත් ජීවන අවධියකට එළඹෙන්න පුළුවන්. ශාක වර්ධනය වෙනවා. ශාක පසෙන් khනිජ ලවණ සහ ජලය උරා ගන්නවා. සතු සංචරණය කරනවා, පිහිටීම වෙනස් කර ගන්නවා. විවිධාකාර ජීව පද්ධති වල වෙනස්. ගතිකයි මේ පරිසරය. හරි. අන්නේ ගතික පරිසරය ගතික වුණත් තනි ඒකකයක් ලෙස, තනි යුනිට් එකක් ලෙස, තනි ඒකකයක් ලෙස පවතිනවා. හරි. ගතික පරිසරයේ වෙනස් වීම සිදු වෙමින් ස්ථායීව පවතිනවා. අන්න ඒකයි ලස්සන වෙන්නේ. ඒකට කියනවා ගතික සමතුලිතතාවය. ගතික සමතුලිතතාවය. දැන් සමතුලිතතාවයේ ආකාර දෙකක් තියෙනවා. ස්ථිතික සමතුලිතතාවයයි ගතික සමතුලිතතාවයයි. ස්ථිතික සමතුලිතතාවයයි ගතික සමතුලිතතාවයයි. ස්ථිතික සමතුලිතතාවය කියන්නේ කිසිම වෙනසක් නොවි පවතිනවා සාමාන්‍ය සමතුලිතව. කිසිම වෙනසක් නොවි සමතුලිතව පවතින. ඒකට කියනවා ස්ථිතික සමතුලිතතාවය. කියන්නේ වෙනසක් නැහැ හැබැයි සමතුලිතයි. ස්ථිතික සමතුලිතතාවය. වෙනසක් නොවි සමතුලිතව පවතින. ස්ථිතික සමතුලිතතාවය. ගතික කියන්නේ වෙනස් වෙමින් සමතුලිතව පවතින. වෙනස් වෙමින් සමතුලිතව පවතින. අන්න ගතික සමතුලිතතාවය. වෙනස් වෙමින් සමතුලිතව පැවතීම ගතික සමතුලිතතාවයයි. කිසිදු වෙනසක් නොවේ සමතුලිතව පැවතීම ස්ථිතික සමතුලිතතාවයයි. ස්ථිතික සමතුලිතතාවය අපිට හදාරන්න දෙයක් නැහැ. මොකද ඒකේ මොකක්වත් වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා සමතුලිතයි. ස්ටේබල් තියෙනවා. නමුත් ගතික සමතුලිතතාවය තමයි අපිට හදාරන්න දෙයක් තියෙන්නේ. මොකද ඒ තුල විවිධ වෙනස්කම් වෙනවා. වෙනස්කම් වෙමින් පද්ධතිය සමතුලිතව පවතිනවා. හරි ෂෝකින්. දැන් සාමාන්‍ය වෙනස්කම් වෙනකොට අසමතුලිත වෙන්න එපා. නෑ යම් වෙනසක් වෙනකොට එමගින් නැතිවන අසමතුලිතතාවය සමනය කරන්න අනිත් පැත්තට තව වෙනසක් වෙනවා. ඒ නිසා වෙනස් වෙමින් පරිසරයේ කියන මේ පද්ධතිය සමතුලිතව පවතිනවා. ගතික සමතුලිතතාවය. පරිසරයේ තියෙන ගතික සමතුලිතය. ඒක හරි ලස්සනයි. ඒක ගැන හදාරන්න වටිනවා. ඒක හදාරන එක ෂෝක්. ඇයි? ඒකේ වෙනස් වීම වෙමින්නේ සමතුලිතව පවතින. හරි? අරක නිකන් හරි මේ මන්දගාමි කියන්නේ. හරිම මොකද ඒකට කියන්නේ?
නිස්කලංකයි කිසි දෙයක් වෙන්නේ ඒ නිසා සමතුලිත. ඒ කියන්නේ ගොඩක් වැඩ වෙනවා හරි බිසි. හරි කාර්යබහුලයි. හැබැයි සමතුලිතයි. එතකොට අපේ ජෛව ලෝකය මේ ජීවී ලෝකය ගතික සමතුලිත පද්ධතියක්. ගතික සමතුලිත පද්ධතියක්. ඒ ගතිකයක් තියෙනවා. හැබැයි පද්ධතිය සමතුලිත. ඒ ගතික සමතුලිතය බිඳ වැටිච්ච දවසක ජෛව ලෝකේ බිඳ වැටෙනවා. දැන් මිනිසා කරන සමහරක් ක්‍රියාකාරකම් නිසා ගතික ස්වરૂපයේ පවතිමින් සමතුලිතතාවයේ මේ ජෛව ගෝලයේ බිඳ වැටෙමින් පවතිනවා. නිසා පරිසර දූෂණය කරනවා, පරිසරයට විෂ ද්‍රව්‍ය එකතු කරනවා, පරිසරයට අහිතකර රසායනික ද්‍රව්‍ය එකතු කරනවා. මිනිස් ක්‍රියාකාරකම් නිසා අවුරුදු දහස් ගණනක් බිලියන ගණනක් තිස්සේ ගතිකව සමතුලිතව පැවති මේ පරිසරයේ ජෛව ගෝලය අද මේ මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා ගතික ස්වභාවයෙන් අසමතුලිත තත්ත්වයට පත් වෙලා තියෙනවා. ගතික අසමතුලිත වෙමින් පවතී. ඒ නිසා සමස්ත ජීව පද්ධතියම බිඳ වැටීමේ අවදානමක් තියෙනවා. හරි. අපි ඒක ගැන තමයි කතා කරන්න හදන්නේ. පැහැදිලි. අප ජීවත් වන පරිසරය අපට නොදැනෙන වෙනස් වීම රාශියක් නිරතුරුව හා අඛණ්ඩව සිදු වෙමින් පවතී. නිදසුන. තනකොළ ඇතිවීම. අපි තනකොළ කපලා තිබ්බත් ඒ පසේ නැවත තනකොළ හට ගන්න. පැල ඇටි ඇතිවීම, ශාක වර්ධනය වීම, වනාන්තර ඇතිවීම, සතුන් පරිසරයට එකතු වීම සහ විනාශ වීම කියන උපදිනවා මැරෙනවා. අලුතෙන් එනවා සමහර වෙලාවට වෙන තැන්වල ඉඳලා ඉන්න තැන්වලින් යනවා. ආගමන විගමන ඒවට කියන්නේ. උණුසුම වෙනස් වීම, පරිසර උෂ්ණත්වය වෙනස් වීම, වායුගෝලීය පීඩනය වෙනස් වීම, ආර්ද්‍රතාවය වෙනස් වීම, ඇතුළුව භෞතික සහ රසායනික විපර්යාස රැසක් නිරන්තරයෙන් සිදු වෙමින් පවතී. මේ භෞතික සහ රසායනික විපර්යාස ඊට අපතේ ජීව විද්‍යාත්මක විපර්යාස, ජෛව විද්‍යාත්මක විපර්යාස රාශියක් සිද්ධ වෙනවා. භෞතික විපර්යාසයි රසායනික විපර්යාසයි වෙන්නේ ඇත්තටම අජීව පරිසරයේ. ජෛව විද්‍යාත්මක විපර්යාස සිද්ධ වෙන්නේ ජීවි පරිසරයේ. පොදුවේ ජෛව ලෝකයේ භෞතික රසායනික සහ ජෛව විද්‍යාත්මක විපර්යාස රාශියක් සිද්ධ වෙමින් ගතික ස්වરૂපයක් පවත්වා ගන්න. මෙසේ පරිසරයේ තුලිතව පවත්වා ගනිමින් නිරන්තරයෙන් වෙනස් වීම සිදුවීම පරිසරයේ ගතික ස්වභාවය නම් වේ. පද්ධතිය පරිසරය කියන පද්ධතිය සමතුලිතව තියාගෙන ඇතුලේ විවිධ වෙනස් වීම සිදු වෙන එක. භෞතික රසායනික සහ ජීව විද්‍යාත්මක වෙනස් වීම සිදු වෙන එක අපි කියනවා වාක්‍යලද ගතික ස්වභාවය නම් වේ. මෙම වෙනස් වීම කෙටි කාලීන හා දිගු කාලීන විය හැකියි. සමහරක් ඒවා මොහොතින් මොහොත වෙනස් වීම වෙනවා මම කිව්වේ. ඒතර ඒවා හරි කෙටි කාලීනයි. සමහර ඒවා දිගු කාලීනයි. දිගු කාලීන, දීර්ඝ කාලීන, දේශගුණික විපර්යාස දීර්ඝ කාලීනව සිදු වෙන ඒවා. නියං සමය. ඒතර දිගු කාලයන් පවතින ඒවා. නැවත වැසි සමය. ඒ වගේ. හරි සමහර ඒවා දිගු කාලීන විපර්යාස, සමහර ඒවා කෙටි කාලීන විපර්යාස. කාලය කෙසේ වෙතත් ඒ තුල විපර්යාසයන් සිද්ධ වෙනවා. මේ වෙනස් වීම කෙටි කාලීන දිගු කාලීන විය හැකියි. එමෙන්න මේ වෙනස් වීම චක්‍රීය ලෙස නැවත නැවත සිදු වේ. ඒවා නැවත නැවතත් සිද්ධ වෙනවා. ඒ වෙන්න ඕනේ. මොකද මම කියවනේ දැන් සමතුලිතතාවයේ තියෙන පද්ධතියක එක් පැත්තකට විපර්යාසයක් වුණොත් පද්ධතිය අසමතුලිත වෙනවා. ඒතර ඒ වෙන අසමතුලිතතාවය බැලන්ස් කරන්න නැවත ඊට විරුද්ධ පැත්තට විපර්යාසයකුත් වෙන්න ඕනේ. ඒක තමයි සමතුලිත වෙන්නේ. නැවත මෙහෙම වෙනවා. නැවත මෙහෙම වෙනවා. විපර්යාස වෙනවා. ඔය විදියට. විවිධ විපර්යාස. දැන් මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා එක් පැත්තකට විතරයි වෙන්නේ. අනිත් පැත්තට වෙන්න දෙන්නේ නැහැ මිනිහා. ඒතකොට අසමතුලිත වෙලා බිඳ වැටෙන්න ගන්නවා. අපි ඒක ඉදිරියේදී කතා කරනවා. දැන්ට අපි ඉස්සලම මිනිසා නැති පරිසරයක් යටතේ ගතික සමතුලිතතාවය කතා කරනවා පරිසරයේ. ජීවන චක්‍ර මත පදනම් වූ අන්තර්ක්‍රියා. උන් අපේ පළවෙනි කොටස පාඩමේ පළවෙනි උප ඒකකේ අපි ඉන්නේ ජීවන චක්‍ර. ඒ කියන්නේ ජීව විද්‍යාත්මක වෙනස් වීම. ජීවන චක්‍ර මත පදනම් වූ අන්තර්ක්‍රියා. සත්වයකුගේ ජීවන චක්‍රය ගැන අධ්‍යයනය කළේ ජීවන චක්‍රය තුළ සිදුවන විපර්යාස ගැන කතා කරන්නේ. එතකොට ඒක ජීව විද්‍යාත්මක විපර්යාස. ඒවා භෞතික විපර්යාස හෝ රසායනික විපර්යාස නෙවෙයි. ඒවා භෞතික විපර්යාස හෝ රසායනික විපර්යාස නෙවෙයි. ඒවා ජීව විද්‍යාත්මක විපර්යාස. ටිකක් තමයි මුලින්ම කතා කරන්නේ. ජීවන චක්‍ර මත සිදුවන අන්තර්ක්‍රියා. ඒතර කියනවා දීඝනිකායේ ඇතුළත් අග්ගඤ්ඤ සූත්‍රයේ ඉදිරිපත් වන්නේ ලෝක සම්භවය පිළිබඳ බෞද්ධ විග්‍රහ හා සමාජ සංස්ථාපනය පිළිබඳ විග්‍රහයයි. අග්ගඤ්ඤ සූත්‍රයේ තියෙනවා කොහොමද මේ පෘථුවිය විනාශ වෙන්නේ ආය ආරම්භ වෙන්නේ මේ දේවල් ගැන. හරි. නැවත ඒ
පෘථුවිය බිහි වෙනකොට නැවත ඒ ඝන ස්වභාවය ඇති වෙන්නේ කෙසේද? එතකොට මේ අර ආබස්සර ජීවීන් ක්‍රමානුකූලව මේ පෘථුවිය මත ස්ථාපනය වෙන්නේ කොහොමද? අවසානයේ මේ පෘථුවිය මත ජීවය හටගන්නේ කොහොමද කියන එක පිළිබඳ අපේ ගෞතම බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ඉතා ගැඹුරු විග්‍රහයක්. ඇත්තටම අද වර්තමානයේ වන විට විද්‍යාඥයෝ හොයාගන්නමින් පවතිනවා මේ ක්‍රමයට තමයි ඇත්තටම විශ්වය හටගන්නේ, පෘථිවි හටගන්නේ කියලා. ඇත්තටම තාරකා විද්‍යාවෙන් අලුතෙන් හොයාගන්න හැම කරුණක් මගින්ම බුදුදහම සනාථ වෙනවා. එහෙම නැත්නම් බුදුදහමෙන් ගන්නපු හැම කරුණක්ම තාරකා විද්‍යාවෙන් අද හොයාගන්න කරුණු මගින් නැවත සනාථ කරනවා. ඒක නිසා නූතන තාරකා විද්‍යාවට කිට්ටුම දහම බවට පත් වෙලා තියෙන්නේ ගෞතම බුදු පියාණන් වහන්සේ දේශනා කරපු බුදුදහම. ඉතින් අග්ගඤ්ඤ සූත්‍රයේ ලස්සනට විග්‍රහ කරනවා කොහොමද මේ ලෝක විනාශය වෙන්නේ, නැවත විශ්වය හටගන්නේ කොහොමද? මොකද දැන් අපේ තියෙනවා බිග් බෑන් තියරි කියලා එකක් තාරකා විද්‍යාව අපි කතා කරා නේද? මේ කලින් පාඩමකදී කොහොමද මේ මහා පිපුරුමින් විශ්වය හටගන්නේ? ඊට පස්සේ අපි කව විශ්වය එන්න ඈත් වෙනවා, බැලුම් වගේ පිම්බෙනවා. හරි නැවත එකතු වෙනවා. එතකොට මේක බුදුදහම විස්තර කරලා තියෙනවා සංවට්ටි විවට්ටි කියලා නේද? නැවත එකතු වෙන හැටි, ඈත් වෙන හැටි මේවා ලස්සනට විග්‍රහ කරලා තියෙනවා. ඒතර ඒවත් එක්ක අද වර්තමානයේ අර බිග් බෑන් තියරි එක ලස්සනට ගැලපෙනවා. මොකද ඒවා විද්‍යාඥයෝ ගොඩනැගුවේ බුදුදහම පදනම් කරගෙන නෙමෙයි. නමුත් ඔවුන් තාරකා විද්‍යාවේ සාධක පදනම් කරගෙන ගොඩනැගුවම ඒක ලස්සනට අර බුදුදහමේ සංකල්පات එක්ක ගැලපෙනවා. ඒක නිසා මම විශ්වාස කරනවා මේක තාරකා විද්‍යාව පිළිබඳ හොඳම දැනුමක් තිබිච්ච විද්‍යාඥයා තමයි බුදුන් වහන්සේ කියලා. ඉතින් කොහොම වුණත් දීඝනිකාය ඇතුළත් අග්ගඤ්ඤ සූත්‍රයේ ඉදිරිපත් වන ලෝක සම්භවය පිළිබඳ බෞද්ධ විග්‍රහ සමාජ සංස්ථාපනය පිළිබඳ විග්‍රහයයි. බොහෝ කාලයක් ගත වීමෙන් පසු මේ ලෝකය හැකිලෙන අච්චේන අයං ලෝකෝ සංවට්ටති විවට්ටති කාලයක් උදා වේ. ඒ කියන්නේ හැකිලෙන කාලයක් උදා වෙනවා. ඒක වනේ බිග් බෑන් එකේ දැන් තාම මේ ප්‍රසාරණය වෙන කාලේ. ඔක ඊට පස්සේ හැකිලෙන්න ගන්න. ඒ හැකිලෙනකොට සෞරග්‍රහ පද්ධතිය ඔක්කොම ලං වෙනවා. සෞරග්‍රහ පද්ධතියට ග්‍රහලෝක ලං වෙනකොට උෂ්ණත්වය වෙලා පෘථිවියේ ජීවේ නැති වෙලා යනවා. මේ කියන්නේ හරිද? හැකිලෙන කාලයක් උදා වේ. සංවට්ටති විවට්ටති. හරිද? ඒ කාලය වන විට මෙහි ජීවත් වන සත්වයෝ මෙයින් චුතව ආභස්සර නම් දිව්‍ය ලෝකයේ උප්පත්තිය ලබති. ඒතර මේ පෘථිවිය උණුසුම නිසා ඉන්න බැරි නිසා මේ බුදුන් වහන්සේගේ විග්‍රහය හරිය ලස්සනයි. හරි ඉන්න බෑනේ. ආභස්සර දිව්‍ය ලෝකයේ උප්පත්තිය ලබති. ඔව්හු ආකාශචාරීව ප්‍රීතිය අනුභව කරමින් ඉතා සැහැල්ලුවෙන් බොහෝ කාලයක් එහි ගත කරති. මෙසේ සංවෘත හෙවත් හැකිලුණු ලෝකයේ ක්‍රමෙන් විවෘත වීමට හැකිල්ල එක්තරා අවස්ථාවක අර අපි කිව්වේ මහා පිපුරුම්වාදීන් මේක ඉතාමත්ම කුඩා අංශුවක් බවට පත් වෙන එක ඝනත්වය ඉතා ඉහළ නිසා ඊට පස්සේ බිග් බෑන් එක පුපුරලා විනාශ වෙලා ආය ප්‍රසාරණය වෙන්න ගන්නවා. මෙසේ සංවෘතේවත් හැකුණු ලෝකයේ ක්‍රමෙන් විවෘත වීමට පටන් ගනී. විවෘත කියන්නේ ප්‍රසාරණය වේ. ආභාසර දිව්‍ය ලෝකයේ සිටින ශරීර ප්‍රභා ඇති දෙවියෝ මනෝමය ශරීර වලින් මෙහි පැමිණෙති. මෙහි සඳහිරු නොමැත. ඒ වෙනකොට හඳක් ඉරු නැහැ. මොකද පටන් ගත්ත ගමන්. තාරකා නොමැත. දිවා රාත්‍රී නොමැත. මාස දින නොමැත. ඍතු කාල නොමැත. මේ විදිහට දීර්ඝ විග්‍රහ කරන. එනම් සත්ව සමූහ වශයෙන් පවතී. මෙම ජීවීන් කාලයත් සමග වෙනස් වන ආකාරය එහි පැහැදිලි කළ හැකියි. ඒක දීර්ඝව කියනවා. ඊට පස්සේ ක්‍රමානුකූලව මේකෙන් විශ්වයේ බිහිවන ඇති ඊට පස්සේ ඒකේ මේ පෘථුවිය මේ කිරි සයුර කියලා හැදෙන එකක්. ඒකට අර ආභස්සර ජීවීන් මේ පොළව ඇඟිල්ල ගාලා මේ ආහාරයට ගන්න පුළුවන් තරමට පිරිසිදුයිලු ඒ කාලේ නේ. එහෙමනේ දැන් අපිට මේක ඇඟිල්ල ගහලා කන්න බෑනේ. ඒ මුල් කාලේදී පෘථුවිය මෙහෙම ස්පර්ශ කරලා ආහාරයට ගන්න පුළුවන් තරමට පිරිසිදුයි. නිසා ඒ ආභාසර ජීවීන් මේ පෘථුවිය ආහාරයට ගන්නවා. ආහාරයට ගන්නකොට ඒගොල්ලන්ගේ අර අදෘශ්‍යමාන දේහ ක්‍රමෙන් ඝන තත්ත්වයටපත් වෙලා අන්න ඒකෙන් තමයි පෘථුවිය මත ජීවීන් හටගන්නේ කියන ලස්සන විග්‍රහයක් මේ සූත්‍ර දේශනාවල තියෙනවා. ඉතින් හරි ලස්සනයි ඒ සූත්‍රය. හරිම විද්‍යානුකූලයි. ඉතින් ක්‍රමානුකූලව ඊට පස්සේ මේක මත ජීවීන් හටගෙන ජීවීන් ජීවත් වෙනකොට තමයි මේ පෘථුවිය ක්‍රමක්‍රමයෙන් අර පිරිසිදු ස්වභාවය නැති වෙලා යන්නේ ආදී වශයෙන් කාරණා රාශියක් මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා. ඉතින් එතකොට මේකිනුත් පේනවා අපිට අර ගතික ස්වභාවය වෙනස් වන සුළු ස්වභාවය පරිසරයේ විශ්වයේ පෘථුවියේ ජීවීන්ගේ වෙනස් වන සුළු ස්වභාවය ගතික ස්වභාවය ඒ ගතික ස්වභාවය තුළ සමතුලිතතාවයක් පවතින බවත් පේනවා. එකම දේ වෙනවා නැවත ආය අනිත් පැත්තට වෙනවා.
ආය වෙනවා ආය අනිත් පැත්තට වෙනවා. සමතුලිතව පවතිනවායි කියන එකේ ගැඹුරු විග්‍රහයක් තමයි මේ කරලා තියෙන්නේ. සමතුලිතතාවයක් ගැන. ජීවන චක්‍රවල විවිධ අවස්ථා. හරි? ජීවන චක්‍රවල විවිධ අවස්ථා. සෑම ජීවියෙකුටම ජීවන චක්‍රයක් පවතී. ජීවියෙක උපතේ සිට තම ජීවිත කාලය තුළ විවිධ අවධියෝ අවස්ථා ගත කරයි. ජීවීන් බිත්තර වලින් බීජ වලින් හෝ ලදරු ජීවීන් ලෙස බිහි වේ. ඉන්පසු විවිධ වූ වර්ධන අවධි ගත කරයි. පරිණත අවධියට පත් වූ පසු ජීවීහු ප්‍රජනන ක්‍රියාවලිය මගින් තම වර්ගයා බෝ කරති. එම ජීවීහුද මෙලෙස ජීවන චක්‍රයේ විවිධ අවස්ථා ගත කරති. මේ චක්‍රානුකූලව සිදුවන අතර එමගින් ජීවීන් පරිසරය තුළ තම වර්ගයාගේ පැවැත්ම තහවුරු කරයි. පැහැදිලි? කියන්නේ ජීවීන් මේ පෘථිවි තලය මත පහළ වෙන්න පුළුවන් ක්‍රම තුනක් විද්‍යාවේදී කියනවා. එකක් තමයි බිත්තර වලින්. එහෙම නැත්නම් බීජ වලින්. බීජ කියන්නේ බිත්තර වලට සමාන ඒවා. එහෙම නැත්නම් කුඩා ලදරු පැටවුන් ලෙස. පැටවුන් බිහි කරනවා කියන්නේ. අපි දන්නවා පක්ෂීන්, උරගයින්, මත්ස්‍යයන් වගේ අය බිත්තර දාන්නේ. බිත්තර වලින් පැටවුන්. නමුත් අපි ගත්තොත් ශීරපායින් ගත්තොත් කෙලිම පැටව බිහි කරන්නේ. නේ? ඊළඟ බීජ වලින්. බීජ වලින් ශාක වගේ ඒවා බීජ ඇට වලින් හටගන්නේ. එතන බීජ වලින් බිත්තර වලින් නෝ ලදරුවන් ආකාරයෙන් බිහි වෙනවා. ඒ බිහිවන ජීවි බිහි වෙච්ච දවසේ ඉඳලා බිත්තරෙන් හරි බීජයෙන් හරි එහෙම නැත්නම් කුඩා ලදරුවෙක් ලෙස හරි පොඩි පැටියෙක් ලෙස හරි බිහි වුණාට පස්සේ බිහි වෙච්ච දවසේ ඉඳලා තමන්ගේ විවිධ ජීවන අවධි පසු කරලා සුහුඹුලෙක් බවට පත් වෙනවා. සුහුඹුලා කියන්නේ පරිණත ජීවියෙක් බවට පත් වෙනවා. දැන් අපි ගත්තොත් එහෙම දැන් මිනිස්සෙක් ගමුකෝ උදාහරණයට. මිනිස්සෙක්ගේ ජීවන අවධි ගොඩක් තියෙනවා. සෞඛ්‍ය විද්‍යාවේදී කියනවා මිනිස්සෙක්ගේ ජීවන අවධියේ ආකාර කිහිපයක් තියෙනවානේ. පූර්ව ප්‍රසව අවධිය. පූර්ව ප්‍රසව අවධිය කියන්නේ සංසේචනය වෙච්ච දවසේ ඉඳලා මව් කුසෙන් බිහිවන තෙක් මව් කුස තුල ගත කරන අවධිය. පූර්ව ප්‍රසව අවධිය. ප්‍රසවයට පෙර අවධිය. පූර්ව ප්‍රසව අවධිය පස්සේ ඉපදුනාට පස්සේ නවජ අවධිය කියලා තව අවධියක් තියෙනවා. නවජ අවධිය. ඉපදිලා දවස් 28ක් විතර යනකන් තියෙන මුල් මාසෙ. නවජ අවධිය. ඊළඟට පෙර ළමාවිය. මේ සෞඛ්‍ය විද්‍යාත්මකව මම මේ කියන්නේ. පෙර ළමාවිය. අවුරුදු 1-5 අතර. පසු ළමාවිය. අවුරුදු 5-10 අතර. හරි? ඊළඟට යෞවන අවධිය. අවුරුදු 10න් පස්සේ එන එක. යෞවන අවධිය. යෞන් විය. යෞවන අවධියෙන් පස්සේ මැදිවිය. මැදිවිය. හරි? ඒතර මැදිවියේදී නැවත ප්‍රජනනය කරලා දරුවන් බිහි කරනවා. ඊට පස්සේ ක්‍රමානුකූලව මහලු විය ආදී වශයෙන් යනවා මේ. අන්න ඒ ජීවන චක්‍රය කියන්නේ ඇත්තම ජීවන චක්‍රය කියලා අපි සාමාන්‍යයෙන් නම් කියන්නේ ඉපදිච්ච දවසේ ඉඳලා මිය යනකම් ගත කරන අවදි. නමුත් ඒක නෙමෙයි විද්‍යාවේ ජීවන චක්‍රය කියන්නේ. ඉපදිලා සුහුඹුලෙක් බවට පත් සුහුඹුලා කියන්නේ පරිණත ජීවියා බවට පත් වෙලා එයා ප්‍රජනනය කරලා නැවත ජීවීන් බිහි කරන කාලය. එතනින් එහාට එයා මැරෙන කල් නෙවෙයි. ඒකත් ජීවන චක්‍රය තමයි. නමුත් අපි ජීවන චක්‍රය කියලා සලකන්නේ එයා බිහි වෙලා එයා මේ විවිධ අවධි ගත කරලා සුහුඹුලා පරිණත ජීවියා බවට පත් වෙලා එයා ප්‍රජනනය කරලා අලුත් ජීවී හදන කාලය. නව ජීවීන් බිහි කරන කාලය. හරිද? එතකොට මොකද එතනින් එහාට අනේ ඒ අලුතින් බිහි වෙන ජීවියාගේ ජීවන චක්‍රය. ඊට පස්සේ මෙයා ඉතින් ක්‍රමානුකූලව වයසට ගිහිල්ලා මැරලා යනවා. ඒක හරි. විනාශ වෙලා යනවා ශාකයක් හෝ සත්වෙක්. ඒ කාලේ නම් තර එයා පරිණත වෙලා එයා ප්‍රජනනය කළ අලුත් ජීවීන් බිහි කරනකම් ගත කරන කාලය තමයි අපි කියන්නේ යාගේ ජීවන චක්‍රය. එතකොට මේ ජීවන චක්‍රයේ ඔවුන් ගත කරන විවිධ අවධි අන ජීවන අවස්ථා. ජීවන අවස්ථා. ඒතකොට අපි හැම කෙනාගේම ජීවන චක්‍රවල එහෙම ජීවන අවස්ථා තියෙනවා. ඒ අවස්ථා ටික ඔක්කොම එකතු කරාම ජීවන චක්‍රය. අපිට තියෙන්නේ නේද? අර මම ඉස්සලා කිව්වා වගේ පූර්ව ප්‍රසව, ඊට පස්සේ නවජ, ඊට පස්සේ ලදරුත් තියෙනවා. ඇත්තම ලදරු. ඊට පස්සේ පූර්ව ළමාවිය, පසු ළමාවිය, යෞවන විය, මැදි විය, මහලු විය ආදී වශයෙන් තියෙනවා.
සත්තුන්ටත් එහෙම ජීවන චක්‍රයේ විවිධ අවධි තියෙනවා. ඒත් අපි ඒව ගැන තමයි කතා කරන්නේ. ඒතර ඒවයි චක්‍රීය ස්වභාවයේ ගතික ස්වභාවයක් තියෙනවා. මොකද එක් ජීවන අවධිය කියලා ඊළඟ ජීවන අවධියට යනකොට සෑහෙන විපර්යාසයක් සිද්ධ වෙනවා ඒ ජීවියා. ඒ ජීවන අවධියෙන් ඊළඟ ජීවන අවධියට යනකොට සෑහෙන විපර්යාසයක් වෙනවා ඒ ජීවියා. අන ගතිකය. හැබැයි සමතුලිතයි. එයා එතනට ගියාට පස්සේ නැවත ඊළඟ පරම්පරාවට ජීවියා බිහි කරාම ඒ ජීවියාගේ ජීවන චක්‍රය නැවත මුලින්ලාට ගන්නවා. හරි සමතුලිතයි. හරි බැලන්ස්. මොකද එයා එතනින් නවතිලා විනාශ වෙලා යන්නේ. එයා තව ජීවි පරම්පරාව බිහි කළ දැන් විනාශ වෙන්නේ. ඒතර අර අලුතෙන් හටගත්තු ජීවි පරම්පරාවේ ජීවන චක්‍රය ක්‍රියාත්මක වෙනවා. අන්න සමතුලිතතාවය. දැන් තේරෙනවා සමතුලිතතාවය. වෙනස් වෙමින් ගතික ස්වභාවයේ පවතිමින් සමතුලිතව පද්ධතිය පවතිනවා. ඒතර මේ ඒම ජෛව විද්‍යාත්මක පැත්තෙන් අපිට කතා කරන්න පුළුවන් ගතික සමතුලිත ආකාරයක් තමයි ජීවීන්ගේ ජීවන චක්‍ර. සෑම ජීවියෙකුටම ජීවන චක්‍රයක් පවතී. ජීවික උපතේ සිට තම ජීවිත කාලය තුළ විවිධ අවධිව අවස්ථා ගත කරයි. ඒව ඔක්කොම එකතු කරාම තමයි අනුපිළිවෙලට ජීවන චක්‍රය කියලා කියන්නේ. ජීවීන් බිත්තර වලින් බීජ වලින් හෝ ලදරු ජීවීන් ලෙස බිහි වේ. ඉන්පසු විවිධ වර්ධන අවධි ගත කරයි. ඒ ගත කරන අවධි අනුපිළිවෙල තමයි ඇතම් ජීවන චක්‍රය කියන කුමක්ද කියලා වොත් ජීවිකු උපතේ සිට පරිණත වී නැවත ජීවීන් බිහි කරන තෙක් යම් කිසි ජීවියෙකු ගත කරන වර්ධන අවධි අනුපිළිවෙල එම ජීවියාගේ ජීවන චක්‍රයයි. ඒක තමයි ජීවන චක්‍රයක අර්ථ දැක්වීම. ජීවියෙකුගේ ජීවන චක්‍රය anu කුමක්ද කියලා ප්‍රශ්නයක් අහනවා. ජීවියෙකු බිහි වී වර්ධනය වී සුහුඹුලෙකු බවට පත් වී නැවත ප්‍රජනනයෙන් ජීවීන් ඇති කරන තෙක් එම ජීවියා ගත කරන වර්ධන අවධි අනුපිළිවෙල එම ජීවියාගේ ජීවන චක්‍රයයි. එම ජීවියාගේ ජීවන චක්‍රයයි. පැහැදිලි? හරි. පරිණත අවධියට පත් වූ පසු ජීවීහු ප්‍රජනන ක්‍රියාවලිය මගින් තම වර්ගය බෝ කරති. එම ජීවී උදමනස ජීවන චක්‍රයේ විවිධ අවස්ථා ගත කරති. මේ චක්‍රානුකූලව සිදුවන අතර එමගින් ජීවීන් පරිසරය තුළ තම වර්ගයන්ගේ පැවැත්ම තහවුරු කරයි. ඒ චක්‍රීය ක්‍රියාවලිය ගතික සමතුලිතයි. ඒ නිසා පරිසරය තුළ ඒ ජීවී පද්ධතිය අඛණ්ඩ පැවැත්ම තහවුරු වෙනවා. හැබැයි ඔය ජීවන චක්‍රයේ යම් අවධියකට බලපෑමක් ඇති වුණොත් ඒ ජීවන චක්‍රයේ සමතුලිතතාවය බිඳ වැටලා මුළු ජීවන චක්‍රය විනාශ වෙනවා. ජීවන චක්‍රය විනාශ වුණා කියන්නේ ඒ ජීවියා පරිසරයෙන් ක්‍රමක්‍රමයෙන් බඳ වෙන්න පටන් ගන්නවා. ඔය චක්‍රීය ක්‍රියාවලියේ ජීවියාගේ ජීවන චක්‍රය විවිධ අවධි අනුපිළිවෙලේ එක අවස්ථාවකට හානියක් වුණොත් පරිසරයෙන් හෝ වෙනත් මොකක් හරි හේතුවක් නිසා ඒ අවස්ථාව විනාශ වුණා කියන්නේ චක්‍රය සම්පූර්ණ කරන්න බෑ. අන්න සමතුලිත පද්ධතිය අසමතුලිත වෙනවා. ඒ ජීව විශේෂ පරිසරයෙන් වඳ වෙලා යනවා. වඳ වෙලා යනවා පරිසරය. පැහැදිලි කරගත්තා? හරි. ඉතින් මේ තියෙන්නේ මිනිසාගේ ජීවන චක්‍රය බොහොම සරලව පෙන්නලා තියෙනවා. ලදරුවෙක් ලෙස උපදිනවා. ඊට පස්සේ ළමා විය, ඊට පස්සේ තරුණ විය. දැන් තරුණ වියෙන් පස්සේ මහලු විය, මැදි විය, මහලු විය තියෙනවා. නමුත් ඒවා අදාළ වෙන්නේ නැහැ. මොකද මෙයා තරුණ වියේදී ප්‍රජනනය කළා ආයි ඊළඟ පරම්පරාවට දරුවෝ බිහි කරන විතර ඒ පරම්පරාව හට ගන්න. ඒගොල්ලෝ ආයේ ළමා වෙනවා, ඒගොල්ලෝ ආයේ තරුණ වෙනවා, ඒගොල්ලෝ ප්‍රජනනය කළා ඊළඟ පරම්පරාවට. ඉතින් මේ තියෙන්නේ ඒ කියන්නේ බිහි වෙච්ච දවසේ ඉඳලා තරුණ වෙලා නැවත ජීවීන් බිහි කරන තෙක් පරිණත සෝම්බෙලුකු බවට පත් වී නැවත ඊළඟ පරම්පරාවට ජීවීන් බිහි කරන තෙක් එම ජීවියා ගත කරන විවිධ ජීවන අවධි වර්ධන අවධි අනුපිළිවෙල ජීවන චක්‍රය. අපේ තුන් මේ ළමා අවධියට හානියක් වෙනවා. අපි හිතුව මේ ළමා අවධියට හානියක් වෙනවා. එහෙනම් මෙයාට චක්‍රය සම්පූර්ණ කරන්න බැරි වෙනවා. සමතුලිතතාවය බිඳ වැටෙනවා. විනාශ වෙලා යනවා. පැහැදිලි? හරි. මේ තියෙන සමනලයාගේ ජීවන චක්‍රය අපි ඉස්සරහට දීර්ඝව කතා කරමු. සමනලයාගේ ජීවන චක්‍රය හටගන්නේ බිත්තර වලින්. බිත්තර වලින් හට ගන්නවා කීටය. ඔය කීටය කියන්නේ දලඹු කීටයා. දලඹුවා. බිත්තර වලින් දලඹු. නේද? ඒ දලඹු කීටයා පස්සේ හොඳට ආහාරගෙන වර්ධනය වෙලා පිලව අවස්ථාවක් ගත කරනවා. පිලව අවස්ථාවේදී මේ දලඹු කීටයාගේ ශරීරයේ විශාල විපර්යාස රසක් සිද්ධ වෙනවා. දලඹුවාගේ ශරීරයේ විශාල විපර්යාස රසක් වෙනවා මේ පිලව අවධිය තුලදී. ඒ විපර්යාස අවසානයේදී පිලව කෝෂේ පුපුරවාගෙන සූඹුල් සමනලය එළියට එනවා. දැන් සූඹුල් සමනලය නාකි වෙලා මරණකන් ජීවන චක්‍රය කියන්නේ නැහැ අපි. මේ සූඹුල් සමනලය ඊට පස්සේ තවත් සමනලය ගෑනු සතෙක් කොපිට මේක ප්‍රතිරුද්ධ ලිංගිකයත් එක්ක ප්‍රජනනය කරලා ඊළඟ පරම්පරාවට විතර දානවා. එතන ඊළඟ පරම්පරාව නැවත හටගන්නවා. පැහැදිලි? අන ජීවන චක්‍රය සමතුලිත ගතිකයි. මේ තියෙන ගතික වෙනස් වෙනවා. හැබැයි සමතුලිතයි. හරි සමතුලිතයි. එකෙන් මේක පිළිවෙල අරගෙන සමතුලිතතාවයක් තියෙනවා. හැබැයි ගතිකයි. ගතිකයේ තුල සමතුලිතයි. ඒකයි ලස්සන. ඒතර ගතික තුල සමතුලිත නිසා ගතිකයට හානියක් වුණොත් සමතුලිතතාවය බිඳ වැටෙනවා. වෙනස් වන ස්වරූපේ එක්තැනකට හානියක් වුණොත්
සමතුලිතතාවය බිඳ වැටෙනවා. පැහැදිලි කරගත්තා? හරි. රූපාන්තරණය. ඔන්න හොඳ ප්‍රශ්නයක්. දැන් මේ ජීවන චක්‍ර දෙක දිහා බලන්නකෝ. සමහර ජීවීන්ගේ ජීවන චක්‍රවල කැපී පෙනෙන රූපාන්තරණයක් තියෙනවා. වචනේ තමයි රූපාන්තරණය. වචනේ තමයි මොකද්ද? රූපාන්තරණය. කාරි වැදගත්. රූපාන්තරණය. මොකද්ද මේ රූපාන්තරණය කියන්නේ? යම් කිසි ජීවියෙකුගේ ජීවන චක්‍රය තුළ රූපීය වශයෙන් වෙනස් වූ විවිධ ජීවන අවස්ථා තියෙනවා. යම් කිසි ජීවියෙකුගේ ජීවන චක්‍රය තුළ රූපීය වශයෙන් වෙනස් වූ විවිධ ජීවන අවස්ථා තියෙනවා නම් අපි කියනවා එම ජීවියා රූපාන්තරණය පෙන්වන ජීවියෙක්. ඒ ජීවන චක්‍රය රූපාන්තරණයක් සහිත ජීවන චක්‍රයක් කියලා. ආයෙ කියනවා යම් කිසි ජීවියෙකුගේ ජීවන චක්‍රය තුළ රූපීයව වෙනස් ජීවන අවස්ථා දක්නට ලැබෙනවා නම් අපි කියනවා ඒ ජීවියා රූපාන්තරණය පෙන්වන ජීවියෙක්. ඒ ජීවන චක්‍රයට කියනවා රූපාන්තරණයක් සහිත ජීවන චක්‍රයක්. හරි. කියන්නේ රූපීයව වෙනස් ජීවන අවස්ථා තියෙනවා නම් දැන් මේ රූපාන්තරණයත් නැවත කොටස් දෙකකට වෙන් වෙනවා. හැබැයි ඔබේ විෂය නිර්දේශ සීමාවෙන් පොඩක් එළිය මම මේ යන්නේ. රූපාන්තරණය නැවත කොටස් දෙකකට වෙන් වෙනවා. සම්පූර්ණ රූපාන්තරණය. සම්පූර්ණ රූපාන්තරණය මේක අසම්පූර්ණ රූපාන්තරණය. අසම්පූර්ණ රූපාන්තරණය. එතකොට මොකද මේ අසම්පූර්ණ එක සම්පූර්ණ එක කියන්නේ? අපි රූපාන්තරණය කිව්වේ ජීවන චක්‍රයේ රූපීය වෙනස් ජීවන අවධි තිබෙනවනේ. ඒ රූපීය වෙනස් ජීවන අවධිවල ඒ රූපීය වෙනස කැපී පෙනෙන වෙනසක් නම් සම්පූර්ණ රූපාන්තරණය. කැපී පෙනෙන ලොකු වෙනස්කම් පොඩි වෙනස්කම් තියෙනවා. නමුත් විශාල වශයෙන් කැපී පෙනෙන ලොකු වෙනස්කම් නැත්තම් අසම්පූර්ණ රූපාන්තරය. ඒ කියන්නේ වෙනස්කම් තියෙනවා නම් කොහොමත් රූපාන්තරය. රූපීයව වෙනස්කම් තිබෙයි නම් ජීවන අවධි වල රූපාන්තරය. ඒ වෙනස්කම් කැපී පෙනෙන ප්‍රබල වෙනස්කම් නම් සම්පූර්ණ රූපාන්තරය. ඊතරම්ම කැපී පෙනෙන්නේ නැති සුළු වෙනස්කම් නම් අසම්පූර්ණ රූපාන්තරය. ඇත්තටම මේ අසම්පූර්ණ රූපාන්තරණය ගැන ඔබ වහන්සේලාගේ විෂය නිර්දේශයේ දීර්ඝව නේද උදාහරණ කැරපොත්ත ගත්තොත්. කැරපොත්ත පෙන්වන්නේ අසම්පූර්ණ රූපාන්තරණය. මොකද කැරපොත්තගේ ගෑනු සතා බිත්තර දැම්මම එතනින් තමයි ජීවන චක්‍රය පටන් ගන්නෙ. කැරපොතු බිත්තර වලින් ඒ බිත්තර වලින් බිහි වෙන කුඩා සත්වයා ලොකු කැරපොත්තට රූපයෙන් බොහෝ දුරට සමානයි. හැබැයි පොඩි වෙනස්කම් තියෙනවා. මොනවද වෙනස්කම්? අර පොඩි කැරපොත්තට කියන්නේ සිසුවා. සිසුවා නෙවෙයි සිසුවා. ඒ බිත්තර වලින් බිහිවන පොඩි කැරපොත්තට කියන්නේ සිසුවා. ද සිසුවා ලොකු කැරපොත්තට රූපීව සමානයි. හැබැයි පොඩි වෙනස්කම් තියෙනවා. මොකද්ද? ලොකු කැරපොත්තට පියාපත් තියෙනවා සිසුවට පියාපත් නැහැ. හරි පියාපන්න බෑ. ඊළඟට ප්‍රමාණයෙන් ගත්තොත් ලොකු කැරපොත්ත ලොකුයි මෙයා පොඩිනේ. ඒ කියන්නේ දැන් නෙමෙයිනේ. අනික කුඩා කැරපොත්ත ඒ සිසුවා ලිංගිකව පරිණත වෙලා නැහැ. අරයා ලිංගිකව පරිණත වෙලා තියෙනවා. ඒ වගේ පොඩි වෙනස්කම්. නමුත් ලොකු වෙනස්කම් නැහැ. නම් පොඩි හරි වෙනස්කම් තියෙන නිසා එතන රූපාන්තරණයක් තියෙනවා. හැබැයි ලොකු වෙනස්කම් නැහැ. හරි. ඔය සිසුවා අවදි කීපයක් ගත කළා පර්ණත සූඹුලා බවට පත් වෙනවා. අපි කියනවා අසම්පූර්ණ රූපාන්තරණය. නමුත් දැන් මේක ගත්තොත් සමනලයා පෙන්වන්නේ සම්පූර්ණ රූපාන්තරණය. මේක බිත්තර වලට වඩා හාත්පස වෙනස් නේ දලබු කීටය. රූපෙන් එයින් පිටින් වෙනස්නේ. දලඹු කීටයට වඩා හාත්පස වෙනස්නේ පිලව. ආයි මේ පොඩි වෙනස්කම් නෙවෙයි නේවා. පිලවට වඩා හාත්පස වෙනස්නේ සූඹුල් සමනලය. ඒක බිත්තරේ වගේත් නෙමෙයි කීටයා වගේත් නෙමෙයි පිලව වගේත් නෙමෙයි සමනලය. හාත්පස වෙනස් කැපී පෙනෙන රූපීය වෙනස්කම්. අන සම්පූර්ණ රූපාන්තරය. ඒතර ඔගොල්ලෝ ආයි මගෙන් සර් ළමයා
අසම්පූර්ණද නෑ. එයාට රූපාන්තරයක් ඇත්තෙම නෑ මිනිසාට. කැපී පෙනෙන තියා සුළු වශයෙන්වත් නෑ. බිහි වෙනකොටත් මනුස්ස ස්වරූපයෙන් කෙනෙක් තමයි බිහි වෙන්නේ. බිහි වෙන පුඩා ලදරුවත් මනුස්ස ස්වරූපේනේ. එකම වෙනස පොඩි එච්චරයි. නේද පොඩි. ආය අලුතෙන් පියාපත් හට ගන්න කියලා එක දැන් අතන ශිෂ්‍යවාගේ පියාපත් නෑ සූඹුලාගේ පියාපත් වෙන තව පොඩි පොඩි වෙනස්කම් එනවා. හරි? මෙයාගේ එහෙම නෑනේ. මේ පරිණත ජීවියට සමාන ඉපදිනකොට අතර පොඩි කියලා ප්‍රමාණයෙන් පොඩි කැරෙන්න. අත් දෙකයි කකුල් දෙකයි මූණ මැද නාය ඇස් දෙකයි අතේ ඇඟිලි පහයි කකුලේ ඇඟිලි පහයි ඔක්කොම එක විදිහ. වෙන්නේ ඒක වර්ධනයක් විතරයි. රූපීය වෙනස්කම් නෑ ලොකු. ලොකු තියා කොහොමත් නෑ. මෙයා එන්න ලොකු වෙනවා එච්චරයි. වර්ධනයක් පමණයි. අවදිවල රූපීය වෙනස්කම් නෑ. ඒ කියන්නේ මිනිසා කියන්නේ රූපාන්තරණයක් පෙන්වන සත්වෙක් නෙමෙයි. මිනිසාගේ ජීවන චක්‍රයේ රූපාන්තරණ නොමැති ජීවන චක්‍රය. නමුත් මෙතන කැපී පෙනෙන ජීවන වෙනස්කම් තියෙනවා. ඒ නිසා මේක රූපාන්තරය වෙන්නේ. අතන මෙතන තියෙන සම්පූර්ණ රූපාන්තරය. අසම්පූර්ණ රූපාන්තරය කියන්නේ ජීවන අවදිවල රූපී වෙනස්කම් තියෙනවා. හැබැයි පොඩි පොඩි ඒවා. අසම්පූර්ණ. මේක කැපී පෙනෙන වෙනස්කම් තියෙනවා සම්පූර්ණ. ඉතින් නමුත් දැන් ඔබ වහන්සේලාගේ විශේෂණයේදී මේ සම්පූර්ණ එකයි අසම්පූර්ණ එකයි නෑ. රූපාන්තරයක් තියෙනවද නැද්ද? මිනිහට රූපාන්තරණයක් නෑ. රූපී අවදිවල වෙනස් මේ ජීවන අවදිවල රූපී වෙනස්කම් නෑ. සමනලයාගේ එකේ තියෙනවා. ජීවන අවදිවල රූපී වෙනස්කම් තියෙනවා. ඒතකොට රූපාන්තරයක් ඇත නැත එච්චරයි ගන්න තියෙන්නේ. ඇත්ත ඒක සම්පූර්ණද අසම්පූර්ණද කියලා ඉගෙන ගන්න නෑ. මම පොඩ්ඩයි වැඩිපුර තමයි කිව්වේ. එහෙනම් මොකද්ද රූපාන්තරය කියන්නේ? යම්කිසි ජීවියෙකුගේ ජීවන චක්‍රයේ විවිධ ජීවන අවදිවල කැපී පෙනෙන නැත්නම් රූපීය වෙනස්කම් තියෙනවා. අපි ඒකට කියනවා රූපාන්තරණය. යම්කිසි ජීවිකේ ජීවන අවදිවල යම්කිසි ජීවිකේ ජීවන චක්‍රයේ ජීවන අවදිවල කැපී පෙනෙනත් අයින් කරමුකෝ. යම්කිසි ජීවිකේ ජීවන චක්‍රයේ විවිධ අවදිවල රූපීය වෙනස්කම් පවතිනම් එවැනි ජීවන චක්‍රයක් රූපාන්තරණයක් සහිත ජීවන චක්‍රයක් ලෙස හඳුන්වනවා. යම්කිසි ජීවියෙකුගේ ජීවන චක්‍රයේ විවිධ අවදිවල රූපීය වෙනස්කම් නොමැති නම් අපි ඒකට කියනවා රූපාන්තරයන් නොපෙන්වන ජීවන චක්‍රයක් කියලා. පැහැදිලි? හරි. එහෙමනම් අපි යමු රූපාන්තරණය. බලු පැටියා උපදින විට මේ බල්ලගේ ජීවන චක්‍රය. දැන් මෙයාගේ නෑනේ. උපදිනකොටත් මේ ලොකු බල්ලා වගේම තමයි පොඩි බලු පැටියා. ඒ ස්වරූපේමයි. නමුත් වෙනස තියෙන්නේ යා පොඩි එච්චරයි. ඉතින් කෑම ආහාර අනුභව කරලා පොඩි මේ කෙනා ටිකක් ලොකු එක්කෙනා බවට පත් වෙනවා. ඊට පස්සේ පරිණත බල්ලා බවට පත් වෙනවා. රූපීය වශයෙන් ලොකු වෙනස්කම් නැහැ. හරි. ප්‍රමාණික පුඩා විතරයි කෑම ආහාර අනුභව කරලා ප්‍රමාණික ශරීරයේ වර්ධනය වීම විතරයි වෙන්නේ. නමුත් දැන් මෙතන මේ තියෙන්නේ කුරුමිනියාගේ බිත්තර කීටය බලන්නකො. බිත්තර වලට කීටය වෙනස්, කීටයට වඩා පිලව වෙනස්, පිලවට වඩා කුරුමිනියා ආත්පස වෙනස්. ජීවන අවදිවල රූපීය වශයෙන් විශාල විවිධත්වයක් තියෙනවා. පැහැදිලි? අන්න අපි කියනවා රූපාන්තරණයක් තියෙනවා. කුරුමිනියාගේ ජීවන චක්‍රයට රූපාන්තරණයක් තියෙනවා. නමුත් බල්ලගේ ජීවන චක්‍රයට රූපාන්තරණයක් නැහැ. පැහැදිලි? බලු පැටියා උපදින විටත් පරණත බල්ලෙකුගේ ස්වරූපය පෙන්වන බව පහත රූපයෙන් පැහැදිලි වේ. කුරුමිනියා තම ජීවන චක්‍රයේ එකිනෙකට වෙනස් රූපී අවස්ථා කිහිපයක් පසු කරන බව පහත රූපයෙන් පැහැදිලි වේ. කුරුමිනියා තමන්ගේ ජීවන චක්‍රයේ එකිනෙක වෙනස් රූපී අවස්ථා කිහිපයක් ගත කරන. මෙන්න අර්ථ දැක්වීම. කිසියම් ජීවියෙකු තම ජීවන චක්‍රයේ කිසියම් අවස්ථාවකදී වෙනස් රූපී අවස්ථා පෙන්වීම රූපාන්තරණය ලෙස හඳුන්වයි. යම්කිසි ජීවිකේ ජීවන චක්‍රයේ ඒ අවස්ථා අතර දැන් සියලුම අවස්ථාවල වෙන්න ඕනෙත් නෑ මේක. දැන් මෙයාගේ නම් හැම අවස්ථාවකම වෙනස් වීම තියෙනවා. එහෙම ඕනෙත් නෑ. අපි තුන් දැන් බිත්තර වලින් මේක වෙනස් අනික් තුනම එක හා සමාන ප්‍රශ්න නෑ. මේක වෙනස්නේ. බිත්තර වලින් කීටය වෙනස් වෙලා කීටය වගේ මුණුත් පිලව වගේ මුණුත් සුම්ල ඒත් ප්‍රශ්නයක් නෑ. මෙතන රූපාන්තරයක් තියෙනවා. මොකද යම් අවදි දෙකක් අතර හරි රූපීය වෙනසක් තියෙනවා. යම් අවදි දෙකක් අතර හරි රූපීය වෙනසක් තියෙනවා. ඒතර රූපාන්තරයක් තියෙනවා. එච්චරයි. අවදි සියල්ලේම වෙනස්කම් තියෙන්න ඕන කියලා නීතියකුත් නෑ රූපාන්තරණයට. නමුත් අවදි සියල්ලම සමාන නම් රූපීයව. එතන රූපාන්තරයක් නෑ. දැන් මෙයාගේ මේ බලු පැටියා වගේම තමයි මෙයාත් ප්‍රමාණය විතරයි වෙනස්. මේ බලු පැටියා වගේ තමයි මේ ලොකු බල්ලත් ප්‍රමාණය විතරයි වෙනස්. අවදි සියල්ලම රූපීයව සමානයි. ඒ නිසා රූපාන්තරණයක් නෑ. තේරුණාද? එහෙනම් අර්ථ දැක්වීම. කිසියම් ජීවියෙකු තම ජීවන චක්‍රයේ යම්කිසි අවස්ථාවකදී වෙනස් රූපී අවස්ථා පෙන්වීම රූපාන්තරය ලෙස හඳුන්වයි. ඒ කියන්නේ මෙහෙම මතක තියාගන්න. යම්කිසි ජීවිකයේ ජීවන චක්‍රයේ විවිධ ජීවන අවදිවල රූපීය වෙනස්කම් දක්නට ලැබේ නම් අපි එවැනි ජීවන චක්‍රයකට කියනවා
රූපාන්තරණයක් සහිත ජීවන චක්‍රයක්. එම ජීවියාව අපි හඳුනනවා රූපාන්තරණය පෙන්වන ජීවියෙක් කියලා. රූපාන්තරණය රූපීයව වෙනස් තත්ත්වයට පත්වමින් තමන්ගේ ජීවන චක්‍රය ගත කරන ජීවි. හැබැයි දැන් ඔකට කටුස්ස වගේ සත්වෙක් අපිට ගන්න බෑ. දැන් පොතේම කටුස්ස පාට මාරු කරනවා නිසා ඒ පාට මාරු වීම එයාගේ ජීවන අවදි වල තියෙන වෙනසක් නෙමෙයි. එකම ජීවන අවදි පව කටුස්සට පාට මාරු කරන්න පුළුවන්. ඒක නෙවෙයි මෙතන කියන්නේ. හරි ඒක නා ජීවන අවදියෙන් අවදියට රූපීය වෙනස්කම් හටගන්නවා. අන්න ජීවන මේ රූපාන්තරණය. මේ අනුව කුරුමිනියා රූපාන්තරණය පෙන්වන සත්වයකි. බල්ලා රූපාන්තරණය නොපෙන්වන සත්වයකි. රූපාන්තරණයක් පෙන්වන සතුන් කීප දෙනෙකු වන සමනලයා, මදුරුවා, ගෙමැස්සා සහ මැඩියාගේ රූපාන්තරය පිළිබඳව අවධානය යොමු කරමු. ඔන්න අපි දැන් රූපාන්තරණය පෙන්වන ජීවන චක්‍ර 4ක් අධ්‍යයනය කරන්න හදනවා. පළවෙනි එක සමනලයා, දෙවෙනි එක මදුරුවා, තුන්වෙනි එක ගෙමැස්සා, හතරවෙනි එක මැඩියා. මේ දැන් ඇත්තටම ගත්තොත් එහෙම අපෘෂ්ඨ වංශිකයෝ අතර අපෘෂ්ඨ වංශිකයෝ කියන අය දන්නවනේ. ඒ කියන්නේ අපෘෂ්ඨ වංශිකයෝ කියන්නේ පිට කොන්දක් හෙවත් කෂේරුවක් නොමැති සතුන් අපෘෂ්ඨ වංශිකයෝ. සත්ව රාජධානී. ශාක නෙමෙයි මම කතා කරන්නේ සත්ව රාජධානියේ පිට කොන්දක් හෙවත් කෂේරුවක් නොමැති සතුන් පොදුවේ දානවා අපෘෂ්ඨ වංශිකයෝ. ඒතර අපෘෂ්ඨ වංශික සත්ව වර්ගත් ගොඩක් ඉන්නවා. ඒ අතර අපෘෂ්ඨ වංශිකයන්ගෙන් රූපාන්තරණය පෙන්වන්නේ ආත්‍රපොඩාව විතරයි. ආත්‍රපොඩාව තමයි පෙන්වන්නේ. ආත්‍රපොඩාවවත් සංදිපාදිකයෝ. ඉන්සෙක්ටා කියලා අපි කියන්නේ කෘමීන්. කෘමීන් තමයි පෙන්නනවා. හැබැයි හැම කෘමියෙක්ම පෙන්වන්නෙත් නැහැ. හැම කෘමියෙක්ම පෙන්වන්නෙත් නැහැ. නමුත් කෘමීන් තමයි රූපාන්තරයක් පෙන්වනවාම පෙන්වන්නේ. අපෘෂ්ඨ වංශිකයන්ගෙන් කෘමීන්. දැන් පෘෂ්ඨ වංශිකයෝ. පෘෂ්ඨ වංශිකයෝ කියන්නේ පිටකොන්දක් හෙවත් කෂේරුවක් තිබෙන සතුන්. අපිත් අයිති වෙන පෘෂ්ඨ වංශික ගොඩනේ. පෘෂ්ඨ වංශික කණ්ඩායම් 5ක් ඉන්නවා. උභයජීවීන්, ඇම්ෆිබියා, මත්ස්‍ය, පිස්කස්, රෙප්ටීලියා, ඒ කියන්නේ උරගයෝ, ආවේස්, ආවේස්, ඒ කියන්නේ පක්ෂී, මැමේලියා, ශීරපායි. දැන් මේ කණ්ඩායම් 5. ඒ කියන්නේ මත්ස්‍ය, උභයජීවී, උරග, පක්ෂී, ශීරපායි කියන කණ්ඩායම් 5න් පෘෂ්ඨ වංශිකයන් අතරින් රූපාන්තරණය පෙන්වන්නේ උභයජීවීන් විතරයි. ඒ කියන්නේ ඇම්ෆිබියාව විතරයි. ඒතර මේ ගෙම්බා කියන්නේ ඇත්තටම ඇම්ෆිබියාවේ පෘෂ්ඨ වංශික රූපාන්තරය පෙන්වන උභයජීවී. ඒක අනික් 4 දෙනාම සමනලයක්, කෘමි, ඉන්සෙක්ටා, ආත්‍රපොඩා වල ඉන්සෙක්ටා. ඒ කියන්නේ කෘමි, මදුරුවා, ආත්‍රපොඩා වල ඉන්සෙක්ටා, ගෙමැස්සා, ආත්‍රපොඩා වල ඉන්සෙක්ටා. හරි. එතකොට يعني අපෘෂ්ඨ වංශිකයන්ගේ ආත්‍රපොඩා ඒවා සංදිපාදිකයෝ තමයි පෙන්වන්නේ. අතර කෘමීන් තමයි ප්‍රමුඛ. පෘෂ්ඨ වංශිකයන් අතරින් උභයජීවීන් තමයි මේ සම්පූර්ණ රූපාන්තරණය පෙන්වන්නේ. අපි අරන් තියෙන්නෙම සම්පූර්ණ රූපාන්තරණය පෙන්වන සත්තු 4 දෙනෙක්ගේ ජීවන චක්‍ර සමනලයා, මදුරුවා, ගෙමැස්ස සහ මැඩියාගේ රූපාන්තරය පිළිබඳව තමයි අපි අවධානයට ගන්න හදන්නේ. හොඳයි එහෙනම් අපි බලමු. අපි මුලින්ම යන්න හදන්නේ සමනලයාගේ ජීවන චක්‍රය අධ්‍යයනය කරන්න. දැන් සමනලයා ගත්තොත් සමනලයා කියන්නේ අපෘෂ්ඨ වංශික ආත්‍රපොඩාවේ කෘමියෙක්. සමනලයාගේ ජීවන චක්‍රයේ ප්‍රධාන අවධි 4ක් තියෙනවා. සමනලයාගේ ජීවන චක්‍රයේ ප්‍රධාන අවධි 4 අපි දැන් කලින් දැක්කා. එකක් තමයි බිත්තර. බිත්තර වලින් හට ගන්නවා දලඹු කීටයා. අර දලඹුවා කියලා කියන්නේ අපි කියමු දලඹු කීටයා. මේ දලඹු කීටයාගෙන් ඊළඟට හට ගන්නවා පිලවා. හරි. පිලවගෙන් හට ගන්නවා සුහුඹුල් සමනලයා. සුහුඹුල් කියන්නේ පරිණත සමනලයා. එයා නැවත බිත්තර දානවා ජීවන චක්‍රේ. එතකොට අපි මුලින්ම පටන් ගත්තොත් දැන් බිත්තර වලින් සමනලයාගේ ගැහැණු සතා ලිංගික ප්‍රජනනයේ යෙදුනම සමනල්ලෝ ලිංගික ප්‍රජනනය කරන්නේ ආත්‍රපොඩාව සියලු දෙනා වගේ ලිංගික ප්‍රජනනය කරන්නේ. එතකොට සමනලයා ලිංගික ප්‍රජනනයේ යෙදුනම ඒ ගැහැණු සතාගේ උදරේ හටගන්න බිත්තර එයා ශාක පත්‍රවල යටිපැත්තේ තමයි දාන්නේ ආරක්ෂාව පිණිස. ගහේ පත්‍රවල කොළවල යටිපැත්තේ තමයි සමනල් ගැහැණු සතා බිත්තර දාන්නේ. එවනේ අර පොඩි ඇලවෙන ද්‍රව්‍යකින් අලවනවා යටපැත්තේ පත්‍රවල යටපැත්තේ අලවනවා.
මොකද මේක උඩ පැත්තේ දැම්මොත් වෙන සතෙක්ට පහසුවෙන් මේක ආහාරයට ගන්න පුළුවන්. පේනවනේ. දැන් යට පැත්තෙන් හුඟක් වෙලාවට සත්තු යන ප්‍රමාණය නැත්තේ නෑ. නමුත් යන ප්‍රමාණය අඩුයිනේ. ඒ නිසා මේක පොඩි ආරක්ෂාව සඳහා එයා ශාක පත්‍රවල යට පැත්තේ අනික තමයි හිරු එළියෙන් ආරක්ෂා කරන්නත් ඒක තව හේතුවක්. පත්‍රයේ උඩ පැත්තට බොහෝ වෙලාවට හිරු එළිය වැටෙනවා. ඒතර මේ බිත්තර වලට හිරු එළියෙන් වෙන හානිය වළක්ව ගන්නත් එක්ක යට පැත්තේ බිත්තර දානවා. සමනල් ගැහැණු සත්වයා. ඒ යට පැත්තේ දාන බිත්තර යම් කාලයක් බීජෞෂණය වුණාට පස්සේ කියන්නේ යම් කාලයක් පැවතුනාට පස්සේ මේ බිත්තර පුපුරලා පොඩි දලඹු කීටයෝ එළියට එනවා. පොඩි දලඹු කීටයෝ එළියට එනවා. මේ දලඹු කීටයා සමනලගේ කීට අවස්ථාවට කියන්නේ දලඹුවා. සාමාන්‍යයෙන් කොළ පාටයි. කොළ පාටයි සාමාන්‍යයෙන්. ඒ කොළ පාට වුණාම තියෙන වාසිය තමයි දැන් එයා ඉන්නේ ශාකපත්‍ර ආශ්‍රිතවනේ. එතකොට මොකද බිත්තර වලින් හටගන්න බිත්තර දාන ශාකපත්‍ර වල නම් කීටය ඉන්නේ ශාකපත්‍ර ආශ්‍රිතවනේ. එතකොට ඒ ශාකපත්‍ර ආශ්‍රිතව කොළ පාට දලඹු කීටය ඉන්නකොට පත්‍රත් කොළ පාටයි දලඹු කීටයත් කොළ පාටයි. එතකොට එයාව මරාගෙන කන විලෝපික සත්වයන්ට අපි විලෝපික සත්වය කියන්නේ දැන් මේ දලඹු කීටයව ආහාරයට ගන්න. විලෝපික සතුන්ට දලඹු කීටයව අර පත්‍ර අතර කැපිලා පේන්නේ. ඕකට කියනවා විද්‍යාවේදී ඔකට කියන්නේ වේශාන්තරණය. යම් ජීවියෙක් තමන්ගේ ශරීරයේ පැහැය තමා ජීවත් වන පරිසරයේ පැහැයට පත් කර ගැනීමට කියනවා වේශාන්තරණය. දලඹුවා වේශාන්තරණය පෙන්වන සත්වයෙක්. එයා ඉන්නේ ශාක පත්‍ර අතරේ පත්‍ර තමයි අනුභව කරන්නේ. පත්‍රත් කොළ පාටයි එයාගේ ඇඟත් කොළ පාටයි. එතකොට දලඹුව ආහාරයට ගන්න ඔය පක්ෂීන් වෙනත් සත්තු සර්පයෝ වගේ අයට මේ දලඹුව අර කොළ පාට පත්‍ර අතර පැහැදිලිව කැපී පෙනෙන්නේ නැහැ. නිසා යම් ආරක්ෂාවක් ලැබෙනවා. අන්න ඒකට කියනවා වේශාන්තරණය. විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීම සඳහා තමා ජීවත් වන පරිසරයේ වර්ණයට තමාගේ දේහ වර්ණය සකස් වීම. වේශාන්තරණය. සත්ව රාජධානී සමහර සත්තු පෙන්වන ලක්ෂණය. හරි? එතකොට දලඹු කීටයක් කොළ පාටයි. මෙයා ශාක ආහාරයට ගන්න ශාක භක්ෂකයෙක්. මෙයාට හපා කන්න මුඛ කොටස් තියෙනවා. දලඹුවට හපලා කන්න ඒ ශාක කොටස් හපලා කන්න හපා කෑමේ මුඛ කොටස් තියෙනවා. අපිව හපලා කන්න බෑ නම් තියෙනවා. ඒ වගේම දලඹුවගේ ඇඟේ රෝම බූවක් තියෙනවා. ඒ බූව හරි විසයි. ඒ නිසා අපේ ඇඟේම දලඹුවෙක් ගෑවුනොත් එමනේ විශාල කැසීමක් ඇති වෙනවා. ඒතර අනිත් සතුන්ටත් එහෙමයි. ඒ නිසා දලඹුවව ආහාරයට ගන්න යනකොට වෙන සතෙක් දෙපාරක් හිතනවා. මෙයාව මං ආහාරයට ගත්තොත් මට යම් අපහසුවක් දැනෙන්න පුළුවන් කියලා. එයාගේ ආරක්ෂාවට අර ශරීර වර්ණයයි ඊට අමතරව අර බූව විෂ සහිත රෝම වලින් සමන්විත බූව. ඒතර ඒ බූව නිසා එයාට යම් ආරක්ෂාවකුත් ලැබෙනවා. ඉතින් මෙයා ශාකපත්‍ර ආශ්‍රිතව ඉඳගෙන ශාකපත්‍ර අනුභව කරන විශේෂ ලක්ෂණය ඇත්තටම මේ දලඹු කීටයාගේ කෙටි කාලයක් තුළ විශාල වශයෙන් ආහාර අරගෙන මෙයා ශරීරය ලොකු වෙනවා. මොකද මේ බිත්තර වලින් බිහිවන දලඹු කීටයා හරි පොඩි එක්කෙනෙක්. බිත්තර වලින් බිහිවන දලඹු කීටයා හරි චූටි. හැබැයි මෙයා පත්‍ර ආහාරයට අරගෙන දින කිහිපයක් ඇතුළත ගොඩක් මහත් වෙනවා. ගොඩක් මහත් වෙනවා. ඇත්තටම මේ කීට අවදී අරමුණ තමයි දැන් බිත්තරය තුල සුහුඹුලක නඩත්තු කිරීමට තරම් ප්‍රමාණවත් ආහාර නැහැ. මම කියන එක තේරෙනවද නැහැ. ඒ කියන්නේ බිත්තරයක් තුල සමනලයාගේ බිත්තරය හරි පොඩි. ඒ බිත්තරයක් තුල ලොකු සමනලයක් නඩත්තු කරන්න තරම් ප්‍රමාණවත් ආහාර නැහැ. ඒතර කීට අවදීකට යෑමේ අරමුණම තමයි සුහුඹුලාට එන්න නම් ඉස්සෙල්ලා කෑම අරන් ලොකු වෙලා ඉන්න ඕනේ ඔයා. එහෙනම් පළමුව සුහුඹුල් යන්න කලින් නැත්තම් තිබුණානේ බිත්තරෙන් කෙලින්ම සමනල්ලුම බිහි වෙන්න. එහෙම තිබුණානේ. දැන් අපි දන්නවානේ කිකිලිගේ බිත්තරෙන් කෙලින්ම කුකුල් පැටවුනේ එන්නේ. කිකිලිගේ බිත්තරෙන් කීටෝ ඇවිල්ලා කීටයන්ගෙන් කුකුල් පැටවු වෙන්නේ නැහනේ. කිකිලිය බිත්තරේ දැම්ම මේ බිත්තරේ බීජවසනවාම කෙලින්ම කුකුල් පැටි. එළ ලොකු කුකුලට රූපීව සමානින් කෙනෙක් එන්නේ. ඒ මොකද කිකිලිගේ බිත්තරේ විශාලයි. එය තුල කුකුල් පැටවෙකු ඇති කිරීමට තරම් ප්‍රමාණවත් පෝෂණ ද්‍රව්‍ය තියෙනවා. සමනලයාගේ බිත්තර පොඩි. ඒ බිත්තරය ඇතුලේ ලොකු සමනලයෙක් හදලා එළියට දාන්න තරම් ප්‍රමාණවත් පෝෂණයක් නැහැ. ඒ නිසා වෙන අවධියකට යනවා. මොකක්ද අවධිය? කීට අවධිය. කීට අවධිය අරමුණම බාහිර පරිසරයෙන් ආහාර අරගෙන ලොකු සමනලයෙක් ඇති වෙන්න ඕන කරන ආහාර අරන් ශරීරය වර්ධනය කර ගැනීම. හරි ඒක තමයි අරමුණ.
ඒක නිසා බිත්තරෙන් බිවන දලබු කීටයා ඉපදිච්ච දවසේ ඉඳන් කරන්නේ කොළ කන එක. ශාකපත්‍ර ආහාරයට ගන්න එක. දින කිහිපයක් ඇතුළත මෙයා තමන්ගේ ශරීරය වේගයෙන් වර්ධනය කරගන්නවා ලොකු දලබුවෙක් වෙනවා. අන්න අවශ්‍ය ගාන්ට දේ දැන් සුහුඹුල් සමනලෙක් ඇතිවීමට ප්‍රමාණවත් තරමට තමන්ගේ දේ ආහාරගෙන වර්ධනය කරගත්තට පස්සේ අන්න දලබු කීටයා යනවා පිලව අවස්ථාවට. පිලව අවස්ථාවට. පිලව අවස්ථාවේ දලබුව වටා කෝෂයක් එයාම නිර්මාණය කරගන්නවා. කෝෂයක් නිර්මාණය කරගන්නවා. එයාම තමන්ගේ වටේ කෝෂය නිර්මාණය කරගන්න. කෝෂය නිර්මාණය කරගෙන මොකද්ද මේ කරන්නේ? මේක ඇතුළේ ඉඳගෙන. දැන් මෙයාගේ ශරීරයේ ප්‍රමාණය හරිනේ. කාල ප්‍රමාණය ලොකු සමනලයක් බිහි වෙන්න ඕන ගානට ශරීරය වර්ධනය කරගත්තා. හැබැයි ශරීරය වර්ධනය කරගත්තට දැන් මෙයා තාම සමනලෙක් නෙවෙයිනේ. මෙයාගේ පියාපත් වෙන්න ඕනේ. මෙයාගේ මුඛය වෙනස් වෙන්න ඕනේ. මොකද මුඛේ දැන්ට තියෙන ශාකපත්‍ර හපල කන එක. සමනලයට තියෙන හපල කන නෙමෙයි උරා බොන එකනේ සුණ්ඩාව කියලා එකට කියන්නේ. සුණ්ඩාවක් හැදෙන්න ඕනේ. තව අණු ටික සකස් වෙන්න ඕනේ සමනලෙක් වගේ. අනික් වර්ණ වෙනස් වෙන්න ඕනේ. අන්න රූපීය වෙනස වෙන්න ඕනේ දැන්. කලින් රූපීය වෙනස වෙන්න බෑ මොකද ප්‍රමාණයට වර්ධනය වෙලා තිබුණේ නැහැ. බිත්තර වලින් කීටයාව කීටය ආපු දවසේ කාලා ඔන්න දැන් ලොකු වෙලා දැන් හරි මං දැන් අවශ්‍ය ගන්න දැන් ලොකු වෙලා ඉන්නේ. එහෙනම් මට දැන් මගේ ශරීරය අර රූපීය වෙනස රූපාන්තරණය වෙන්න ඕනේ. අන්න රූපාන්තරණය කරගන්න තමයි පිලව අවධියට යන්නේ. පිලව අවධි දලබු කීටය තමන් වටා කෝෂයක් හදාගෙන කෝෂය ඇතුළට යනවා. ඒ පිලව අවධිය දින කිහිපයක් ගත කරනවා. ඒ දින කිහිපය තුළ කිසිම ආහාරයක් ගන්න නැහැ. මොකද දැන් ආහාර අවශ්‍ය නැහැ. අවශ්‍ය ගන්න ශරීරය වර්ධනය කරන් ඉන්නේ. එහෙනම් පිලවයිද මොකද වෙන්නේ? රූපීය වෙනස වෙන්නේ. රූපාන්තරය මොකද්ද? මෙයාගේ පියාපත් ඇති වෙනවා. වර්ණය වෙනස් වෙනවා. මුඛ කොටස් වෙනස් වෙනවා. හපල කන්න තිබිච්ච කට වෙනුවට සුණ්ඩාවක් හට ගන්නවා. හරි? අන්න ලොකු රූපීය වෙනසක් මේ පිලව කෝෂය ඇතුළතදී මේ දලබු කීටයාගේ වෙනවා. වෙලා අවසානයේදී සම්පූර්ණ රූපීය වෙනස වෙලා සමනලයක් බවට මේක ඇතුළතදී පත් වුණාට පස්සේ අවසානයේ දැන් මෙයා ඇතුළට ගියේ දලබු කීටයා පිලව කෝෂය ඇතුළට ගියේ. දැන් ඇතුළේ ඉන්නේ සමනලෙක්. දින කීපයක් තුල විපර්යාස වෙලා. අන්න මොකද වෙන්නේ? පිලව කෝෂේ පුපුරවාගෙන කඩාගෙන සමනලය සෝඹුල් සමනලය එළියට එනවා. සෝඹුල් සමනලය එළියට. එය පිලවටත් වඩා දලබු කීටයට අතර හාත්පස වෙනස් ලස්සන පියාපත් තියෙන ලස්සන වර්ණ දරන ආහාර ගැනීම සඳහා ශුණ්ඩාවක් යුක්ත ඒ වගේම පුෂ්ප මත ශාක මත ඉන්න පුළුවන් විදිහේ පාද වලින් සමන්විත ලස්සන කෘමියෙක් බවට පත් වෙලා තිනවා. අපි කියනවා සෝඹුල් සමනලය. ඉතින් මේ සෝඹුල් සමනලයා ප්‍රතිවිරුද්ධ ලිංගිකයෙක් එක්ක නැවත ප්‍රජනනයේ යෙදිලා බිත්තර නැවත බිහි කරගෙන තමන්ගේ කුසේ නැවත වෙනත් ශාකයක පත්වල යටිපැත්තේ බිත්තර දාලා ඊළඟ පරම්පරාව බිහි කරන්න සූදානම් වෙනවා. ඉතින් මේ විදිහට මේ ජීවන චක්‍රය ක්‍රියාත්මක වෙනවා. මේ තමයි සමනලයාගේ ජීවන චක්‍රයේ රූපාන්තරණය පෙන්වන ජීවන චක්‍රයක් තමයි සමනලයට තියෙන්නේ. හොඳයි එහෙනම් අපි බලමු. right සමනලයාගේ ජීවන චක්‍රය. සමනලයාගේ ගැහැණු සත්වයා ශාකපත්‍රවල යටිපැත්තේ බිත්තර දමයි. බිත්තරෙන් බිහිවන කීටයාගේ යාට කියන්නේ දලබුවා කියලා දලබු කීටයා සිරුරේ වර්ණයේ පරිසරයේ වර්ණයට සමාන බැවින් සතුරන්ගෙන් ආරක්ෂා වේ. මං කිව්වා වේශාන්තරණයේ තියෙන කොළ පාටයි. සමහර සමහර දලබුවෝ ඉන්නව කොළ පාට නැහැ. ඒ කියන්නේ එයා ඉන්න පරිසරයේ මොකක්ද වර්ණය නැහැ. ඒ වර්ණයට බොහෝ දුරට හැඩ ගැහෙනවා. එමෙන්ම කීටයාගේ සිරුර පුරා විෂ බූවක් ඇත. විෂ බූවක් තියෙනවා. ඒක නිසා ඒක අනෙක් සතුන්ගේ ඇඟේ ගෑවුනම මේ සතුන්ට කැසීම් ඇති කරනවා. ඒ නිසා යාව වැඩි ළඟට කිට්ටු වෙන අනෙක් සතු කැමති නැහැ. ඉතින් බඩගිනි මොනොත් ඒ සර්පෙක් වගේ එකක් ආහාරයට ගන්න වෙන්නේ නැත්නම් මෙයාගේ විෂ බූව නිසා බොහෝ වෙලාවට මඟ හරින්න තමයි හදන්නේ. කීටයාගේ ආහාර ලපටි ශාක පත්‍ර වේ. දලබු කීටය හැම වෙලාවෙම ගස්වල පත්‍ර තමයි කන්නේ. පිල අවස්ථාවේදී සත්වයා කෝෂයක් තුල අක්‍රියාවදියක් ගත කරනවා. අක්‍රියාවදියක් කියන්නේ යා සංචාරණය කරන්නෙත් නැහැ, ආහාර ගන්නෙත් නැහැ. අර රූපීය වෙනස්කම් ටික තමයි වෙන්නේ. අර සමනලයකට ඕන කරන දලබුවාගේ ශරීරයේ වෙනස්කම් ටික තමයි පිලව තුල වෙන්නේ. ඉන්පසු කෝෂේ පුපුරාගෙන සුහුඹුල් සමනලයා ඉවතට පැමිණේ. අන්න අවසානයේ පිලා කෝෂේ පුපුරවාගෙන සුහුඹුල් සමනලයා ඉවතට එනවා. සුහුඹුල් සමනලයාගේ ආහාර වන්නේ මල් පැණිය. ඔව්. දැන්
දලඹු කීටයාගේ ආහාර ශාක පත්‍ර. ඒක හපලා කන්න මුඛ කොටස්. මෙයාගේ මල් පැණි උරලා බොන්න ශුණ්ඩාව. right? ශුණ්ඩාව. සූඹුල් සමනලයාගේ ආහාර වන්නේ මල් පැණිය. මල් පැණි උරා බීම සඳහා ශුණ්ඩාව නැමැති නාලාකාර ව්‍යුහයක් ඌට ඇත. ශුණ්ඩාව කියන නාලාකාර ව්‍යුහය මෙයාට තියෙනවා. සමනලයාට සංචරණය සඳහා පියාපත් ඇති අතර කියන පියාඹල යන පියාපත් තියෙනවා. ශාක පත්‍ර මත ඇවිදින පාදක් තියෙනවා. සමනලයාට සංචරණය සඳහා පියාපත් ඇති අතර දැන් මෙයාට පියාපත් නැහැ නේ. එයාට තිබේ පාද විතරයි. හරි. ඒ කියන්නේ දලඹු කීටයට. මෙයාට පියාපතුත් තියෙනවා පියාඹන්න පාදක් තියෙනවා. ඊට පස්සේ රූපියෝ කැපී පෙනෙන වෙනස්කම් වුණා මේ පිළව අවස්ථාව හරහා තමයි මේ රූපාන්තරණ තත්ත්වයටපත් උනේ. ස්වරූපේ වෙනස්, සංචරණ ක්‍රමයේ වෙනස්, ආහාර සඳහා තියෙන මුඛ කොටස් වෙනස්, ඒ ඔක්කොම වෙනස්. වර්ණය වෙනස්. සමනලයාට සංචරණය සඳහා පියාපත් ඇති අතර ඒවායේ වර්ණය මල්වල වර්ණයට සමාන වීමෙන් බොහෝ දුරට සතුරන්ගෙන් ආරක්ෂා විය හැකියි. සමනලයාගේ පියාපත්වල වර්ණය මල්වල පාටට සමාන වුණාම සමනලයාත් වේශාන්තරණය පෙන්නනවා. එතකොට අර සත්තුන්ට මල් ආසේ සමනලයා ඉන්නකොට වෙන් කර හඳුනා ගන්න බැරි තත්ත්වයක් එනවා. හරි. හොඳයි. හොඳයි එහෙමනම් ඔන්න අපි අද කතා කරේ සමනලයාගේ ජීවන චක්‍රය. ඒතර සමනලයාගේ ජීවන චක්‍රය සම්පූර්ණ රූපාන්තරණය පෙන්වන ජීවන චක්‍රයක් තමයි සමනලයට තියෙන්නේ. සම්පූර්ණ රූපාන්තරණය පෙන්වන ජීවන චක්‍රයක් සමනලයට තියෙන්නේ. එතකොට යම්කිසි ජීවියෙකුගේ ජීවන චක්‍රයේ විවිධ ජීවන අවධිවල රූපීයව වෙනස්කම් දක්නට ලැබෙනවා නම් ඒ රූපාන්තරණයක් සහිත ජීවන චක්‍රයක් කියලා හඳුන්වනවා. යම්කිසි ජීවියෙකුගේ ජීවන චක්‍රයේ විවිධ ජීවන අවධිවල රූපීය වෙනස්කම් දක්නට ලැබෙනවා නම් ඒ රූපාන්තරයක් සහිත ජීවන චක්‍රයක් කියලා හඳුන්වනවා. යම්කිසි ජීවියෙකුගේ ජීවන චක්‍රයේ විවිධ ජීවන අවධිවල රූපීය වෙනස්කම් දක්නට නොලැබෙනවා නම් අපි කියනවා යා රූපාන්තරණයක් නොපෙන්වන ජීවන චක්‍රයක් සහිත සත්‍යයක්. ඒ සත්‍ය රූපාන්තරණයක් පෙන්වන්නේ නැහැ කියලා. සමනලයා පැහැදිලිවම තමන්ගේ ජීවන අවධිවල කැපී පෙනෙන රූපීය වෙනස්කම් දක්වන මේ ජීවියෙක්. ඒ කියන්නේ එයා රූපාන්තරණයක් පෙන්වන ජීවියෙක්. ඒ වගේම එයාගේ ජීවන චක්‍රය රූපාන්තරණයක් සහිත ජීවන චක්‍රයක්. පැහැදිලි කරගත්තා. එතකොට මේකෙන් තව දෙයක් පේනවා. ගතික ස්වરૂපය අපි දැක්කා. මේ අපි කතා කරන්නේ පරිසරයේ ජෛව විද්‍යාත්මක ගතික සමතුලිතතාවය. ජෛව ගතික සමතුලිතතාවය. වෙනස් වීම තියෙනවා. හැබැයි වෙනස් වීම තුල සමතුලිත වෙලා තියෙනවා. මේකෙන් මේකට වෙනස් වීම. හැබැයි වෙනස් වීම තුල ඊළඟට නැවතත් ආයි මුල් එකට. ඒකෙන් මුල් සමතුලිතව පවත්වනවා තමන්ගේ ජීවන චක්‍රය. ඒ ජීවියාගේ පැවැත්ම පරිසරය තුල ලස්සනට සමතුලිතව පවත්වන හැබැයි වෙනස් වීම සහිතව. ගතික සමතුලිත ජීවන චක්‍ර. ජීව විද්‍යාත්මක ගතික සමතුලිතතාවය තමයි මේ ජීවන චක්‍රයකින් පෙන්වන්නේ. ජීව විද්‍යාත්මක ගතික සමතුලිතතාවය. හරි. මේ වගේ රසායන විද්‍යානුකූල සමතුලිතතා, ගතික සමතුලිතතා, එතකොට භෞතික විද්‍යානුකූල ගතික සමතුලිතතාව ඕන තරම් පරිසරයේ තියෙනවා. අපි ඉස්සරහට කතා කරමු. නමුත් අපි මුලින්ම ගණන් තියෙන ජීවන චක්‍ර, ජීවියෙකුගේ ජීවන චක්‍රයක් යනු ඒ පරිසරයේ තියෙන ජෛව විද්‍යාත්මක ගතික සමතුලිතතාවය. මොකද අපේ පාඩම පරිසරයේ ගතික සමතුලිතතාවය. පරිසරයේ ගතික ස්වභාවය. ගතික ස්වභාවය ඇතුළේ හටගන්න ගතික සමතුලිතතාවයට උදාහරණයක් ජෛව විද්‍යාත්මක ගතික සමතුලිතතාවයට උදාහරණයක් තමයි ජීවින්ගේ ජීවන චක්‍ර. පැහැදිලි? හොඳයි එහෙමනම් ඔන්න අපි තාම එක ජීවන චක්‍රය අපි සාකච්ඡා කරේ. තවත් අපිට තියෙනවා ජීවන චක්‍ර තුනක්. මේ රූපාන්තරණය පෙන්වන ජීවන චක්‍ර තුනක් කතා කරන්න. මදුරුවාගේ, ගෙමැස්සාගේ, ඒ වගේම ගෙම්බාගේ. අපි මේ ජීවන චක්‍ර තුන ගැන කතා කළා. තවදුරටත් පාඩමේ ඉස්සරහට මේ පරිසරයේ තියෙන ගතික ස්වභාවය, ගතික සමතුලිතතාවය ගැන තවදුරටත් ඉස්සරහට කරුණු කාරණා අපි සාකච්ඡා කරනවා. අපේ ඊළඟ පරිච්ඡේදවලින් මේක ටිකක් දීර්ඝ පාඩමක්, පරිච්ඡේද ගණනාවක් විහිදෙන. හැබැයි හරිම ගැඹුරු සංකල්ප තියෙන්නේ. හැබැයි මම ලස්සනට මේ විදියටම ඉදිරි පරිච්ඡේදවලදී මේ සංකල්ප ටික පැහැදිලි කරලා දෙනවා. ඔබ වහන්සේලා මේ දරුවෝ අපි මේ කතා කරපු පාඩමේ ආරම්භය හොඳට අවබෝධ කරගෙන, හොඳට විශ්ලේෂණය කරලා ඒ සංකල්ප මතක තියාගෙන අපි ඊළඟ පරිච්ඡේදයේ ඉන්නේ. ඊළඟ පරිච්ඡේදය තවදුරටත් ජීවන චක්‍ර අධ්‍යයනය කරලා පාඩමේ ඉදිරි කොටස් වලට යන්නයි බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් ඉදිරි කොටස් වලදී නැවත හමු මේ බලාපොරොත්තු ඇතිව අපි මේ පරිච්ඡේදයෙන් සමුගන්නවා. සියලුම දෙනාට තෙරුවන් සරණයි. සබ්බදානං ධම්මදානං ජිනාති
සියලු දානයන්ට වඩා ධර්මදානය උතුම් වන්නේය යන උතුම් බුදුවදන පසක් කරමින් පිරිවෙන් අධ්‍යාපනය ලබන සුවහසක් පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා ෆ්‍රෙසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි ඩීපී පිරිවෙන් අධ්‍යාපනය.